හොඳයි 2019 වයඹ පළාත O level paper එක 2019 කරපු paper එක තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. මේ paper එක සාකච්ඡා කරන්න කලින් ඔයගලන්ට පුළුවන් මේ paper එක බලන්න paper එක මොකද්ද මොනවද තියෙන ගණන් කියලා බලන්න. පල්ලා තියෙන description එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඒ description එකේ තියෙන paper එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් comments වලට ගිහිල්ලා ඔයගලන්ට paper එක බලන්න පුළුවන්. right. අපි නම් paper එක පටන් ගමු. පළවෙනි එක බලන්න රෙදි ශෝධන යන්ත්‍රයක වටිනාකම දීලා තිනවා රුපියල් 46000ක් කියලා. ඒ සඳහා රුපියල් 13800ක් තීරුබදු වශයෙන් ගෙවීමට සිදු වෙනවා. තීරුබදු ප්‍රතිශතය අහන්න. ඒතරෝ දන්නවා තීරුබදු විදියට එයා ගෙවනවා රුපියල් 13800ක්. ඒතකොට මේ 13800 අපි දන්නවා හැදෙන්නේ ඒ රජය විසින් යම්කිසි තීරුබදු ප්‍රතිශතයක් එක් භාණ්ඩ වලට නේද නියම කරලා තියෙනවා. ඒතර අපිට මෙතන තීරුබදු ප්‍රතිශතය දන්නේ නැහැ. හැම වෙලාවෙම මේ තීරුබදු ප්‍රතිශතය කතා කරන්නේ 100ට සාපේක්ෂව. එහෙනම් තීරුබදු ප්‍රමාණය අපිට දීලා තියෙනවා. කීයක් ගෙවන්න ඕනද කියලා තීරුබදු විදිහට. තීරුබදු විදිහට ගන්න ඕනේ 13800. මේ 13800 කියන එක හැදෙන හැටි තමයි අපි දැනගෙන ඉන්නේ. 13800 හැදෙන්නේ තීරුබදු ප්‍රතිශතය ඒක අපි දන්නේ ඒක x කියලා දානවා. වැඩි කිරීම භාණ්ඩයේ වටිනාකම මෙතෙන්ට දානවා. භාණ්ඩයේ වටිනාකම අපිට දීලා තියෙනවා 46000. ඒක 46000න් වැඩි වුණාම තමයි මේක හැදෙන්නේ. ඒතර අපෙන් ගන්න x කියන එක. නේ? එහෙනම් අපිට පුළුවන් මේක හරස් ගුණිතය දාන්න x සමානයි 13800 වැඩි කිරීම 100 උඩට යනවා නේද 100 කියන එක මේ පැත්තට සමාන කිරීම මේ පැත්තට ඇදී හරස් ගුණිතය දාද්දී උඩට යනවා 46000 යටට එනවා. එතකොට මේ බිංදු දෙකට මේ බිංදුව කපන්න පුළුවන්. මේ බිංදුවට මේ බිංදුව කපන්න පුළුවන්. 46 3 138යි නේ. එහෙනම් 46 කොන්නම් මෙතනින් කපන්න පුළුවන් මේ විදිහට. එහෙම නැත්නම් දෙකෙන් ඔයගලන්ට කපන්න පුළුවන්. දෙකෙන් කපනවා නම් දෙවරක් 2යි, දෙවරක් මෙතනට 6ට 3යි. මෙතන දෙකෙන් කපන්න පුළුවන්. 13ට දෙවරක් 6 12යි, එකක් ඉතුරු 18ට 9යි. දැන් 23 63ට 3යි. එහෙනම් තුන්වරක් මෙතන 10ක් තියෙනවා. නැතු අපි 100ට 3යි කියලා ලියලා හරියන්නේ නැහැ. මේකත් බලන්න තව මොනවද ඉලක්කම් ඉතුරු වෙලා තියෙන්නේ. 3වරක් 10යි 30යි 130ක් එනවා තීරුබදු ප්‍රතිශතය. ඊළඟ බලන්නකෝ. ඊළඟ තියෙනවා සුළු කරන්න තියලා එතන 5යි දෙවෙනි ගන්න 5ට 3යි b අඩු කිරීම 1ට b එක දින b යට b කියලා. එතකොට මේකේ කුඩා පොදු ගුණාකාරය අපි හොයා ගන්නවා. එවනේ. එතකොට මේකේ කුඩා පොදු ගුණාකාරය අපි හොයාගත්තාම මේ දෙන්නයි කුඩා පොදු ගුණාකාරය 3යි b. ඒක ඔයගොල්ලෝ ගන්න දන්නවනේ. 3යි b වලින් සාධක ටික ගන්න තියෙනවා. 3 එකේ වලේ b වල එකේ බලන්න. මෙතන b තියෙනවා. එහෙනම් b වල එකේ බලන්න. නේ? එතකොට 3යි b කියලා එනවා 3යි b ට 3යි b ව 1යි 1 වරක් 5යි 3යි b ට b ඒවා නේද 3ක් තියෙනවා එහෙනම් 3ෙන් වැඩි කරන්න ඕනේ 1 ඍණ b කියන එක. එතකොට මෙතන එනවා 5 ඍණයි ධනයි ඍණ 3 වරක් 1 3යි ඍණයි ඍණයි ධන 3 වරක් b 3යි යටින් එනවා. එතකොට ඔයගලන්ට සුළු කරන්න පුළුවන් 5න් 2ක් අඩු 3ක් අඩු කරපුවම 2 ධන 3යි b යටින් එනවා 3යි b නේ විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට බලන්නකෝ සමචතුරස්‍රාකාර තහඩුවකින් PQR කේන්ද්‍රික ඛණ්ඩ කපා ඉවත් කළ විට ඉතිරි වෙන කොටස අඳුරු කර දක්වා ඇත. ඒකලන්ට බලන්න පුළුවන් මෙහෙම තමයි ඒක තියෙන්නේ. මේව සමචතුරස්‍රාකාර කොටසක් තියෙනවා.
මේ කෑල්ල කේන්ද්‍රික කණ්ඩ කොටස කවකට්ට තුඩ මෙතනින් තියෙන මෙහෙම මේ කොටස කපලා අයින් කරලා නේ ඔය කෑල්ල කපලා අයින් කරලා තියෙනවා. එහෙමනේ කියන්නේ. ඉවත් කළ විට ඉතිරි කොටස අඳුරු කර දක්වයි. ඉතිරි කොටස අඳුරු කරලා තියෙනවා. එහෙනම් මේ ටික නෙමෙයි අඳුරු කරලා තියෙන්නේ මේ කෑල්ල කපලා අයින් කරලා දාලා මේ ටික අඳුරු කරලා. ඔව් තමයි. ඒක ඇවිල්ලා PQ1. PQ1. ඒතන අංශක 90යි කියලා දීලා තියෙනවා. මේක තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා වෘත්තයක් විදිහට ඔහොම තියෙන්නේ. නේ? ඊට පස්සේ කියනවා PR ඡාපයේ දිග 22යි කියලා. මේ P ඉඳලා R ට. P ඉඳලා මේ R ට තියෙන දිග 22යි. මේ දිග තමයි 22. එහෙනම් මේක ඔයගොල්ලෝ දන්නවා සම්පූර්ණ වෘත්තයම නම් 2.5R. සම්පූර්ණ වෘත්තයම නම් 2.5R. නමුත් වෘත්තයම නෑ සම්පූර්ණ. එකෙන් කොච්චරද තියෙන්නේ? 360කට බෙදලා අංශක 90. එහෙම නැත්නම් 4න් එකක්. එහෙනම් 360න් 90. ඔක තමයි ඡාප කොටසේ දිග. ඡාප කොටසේ දිග ඔකට සමානයි. ඡාප කොටස අපිට දිග දීලා තියෙනවා 22යි. එතන 360න් 90 වැඩි කිරීම 2යි 5 වෙනුවට දානවා 7න් 22. R අපි දන්නේ නැහැ. මේ දිග අපි දන්නේ නැහැ. ඒක අපි R කියලා ඕනනම් කියන්න පුළුවන්. මේ R නේ ඔක්කොම. මේ සමචතුරාර්යයක් ඉඳන් මේ පාද හතරම දිගින් සමානයි. එමනේ. එතකොට මෙයාව මේ පැත්තට වැඩි වෙනවා. එහෙම නැත්නම් මේ 90යි මේකයි කපන්නත් පුළුවන් ආ. 90 එකයි මෙතනට 90 4යි. දැක්කනේ 4 ඉන්නේ කියනවා. මේකත් මේක ඔක්කොම කපන්න පුළුවන් නැත්නම් අවස්කුන්ට දාන්න. යට තියෙනවා මේ පැත්තට යද්දි උඩට යනවා. 7ත් උඩට යනවා 4ත් උඩට යනවා. 2.22යි යටට එනවා. 2.22යි වැඩි කිරීම දාලා යට යනවා R මේ පැත්තේ ඉතුරු වෙනවා. ඔක සුළු කරපුවාම ඔයගලන්ට මේකේ අරයන් වෙනවා. මෙයාට මෙයා කැපෙනවා. දෙවරක් එකයි මෙතනට දෙවරක් දෙකයි. දෙවරක් අත 14. එහෙනම් අර විදිහට 14ක් ආපුවම අපෙන් අහන්නේ සමචතුරාර්යකාර ලෝහ තහඩුවේ පැත්තක දිග. ඒතර පැත්තක දිග තමයි ආන්නේ. එහෙනම් පැත්තක දිග 14යි සෙන්ටිමීටර් කියලා තියන්න පුතේ. මොකද R සමානයි කියලා තියන්න එපා. උත්තරය අපෙන් අහනවා. උත්තරයට ගැලපෙන්න එක ලියන්න. අපි කතා කරන්න යන්නේ 4 වෙනි ගන්න. හරිද? 4 වෙනි ගන්නේ ඔයගොල්ලෝ බලන්න PQR කියලා චතුරස්‍රයක් දීලා අද මේ විදිහට චතුරස්‍රයක් කොහොමද දීලා හරිද? ඒකේ PQR S කියලා දීලා මේක යා කරලා තියෙනවා. මෙන්න මේකයි මේමයි යා කරලා තියෙනවා. සහ අපිට දීලා තියෙනවා මේ පාද කැලලට සමානයි. තව දීලා තියෙනවා මේ කෝණය නේද? මේ කෝණයට සමානයි. ඒක තමයි තියෙන්නේ. මෙතන O කියලා දීලා. නේ? ඊට අපෙන් අහනවා අංග සමවන දියති තොරතුරු අනුව අංග සම ත්‍රිකෝණ යුගලක් නම් කර ඒ අංග සමවන අවස්ථාව සඳහන් කරන්න. ඒකට ඔයගොල්ලෝ හොඳට බලපුවාම හරිද? මේ කෝණය තියෙන ත්‍රිකෝණයක් අපි බලමු. මේ පාදයේ තියෙනවා. හරි. නේද? මේක පොදු පාදයේ විදිහට ගන්න පුළුවන්, මේකත් පොදු පාදයේ විදිහට ගන්න පුළුවන්. එතන මේ කෝණයක් තියෙන මේ කෝණයයි මේ පාදයේ තියෙන ත්‍රිකෝණයක් විදිහට මෙන්න මේ ත්‍රිකෝණය තියෙනවා. මේ කෝණය මේකට සමාන වෙනවා. එහෙනම් මේ පාදයේ දෙන්නටම පොදුයි තියෙනවා. එහෙනම් එක අවස්ථාවකදී මේ ත්‍රිකෝණය අපි අරගන්නවා. ඊළඟ අවස්ථාවේදී මේ කෝණයට සමාන කෝණේ තියෙන මෙන්න මේ කෝණයේ තියෙන මෙන්න මේ ත්‍රිකෝණයක් ගන්න. ගන්න තියෙනවා. රතු පාටෙන් අඳපු එකයි නිල් පාටෙන් අඳපු එකයි. එහෙනම් ওই ත්‍රිකෝණ දෙක තමයි අංග සම වෙන්නේ. මේ මම රවුමක් වගේ දාපු පාදේ දෙන්නටම පොදුයි. මේ පාදයට සමාන වෙනවා මේ ත්‍රිකෝණය හා මේ ත්‍රිකෝණය සලකපුවාම. මේ කෝණය මේ කෝණයට සමානයි. එහෙනම්
පාද දෙකයි අන්තර්ගත කෝණය, පාද දෙකයි අන්තර්ගත කෝණය, ත්‍රිකෝණ දෙක අංග සම. එහෙනම් ත්‍රිකෝණ දෙක ලියන්න විතරයි තියෙන්නේ. නේ අංග සම කරන්න කියලා නැහැ. එහෙනම් අපි ලියන්න ඕනේ PSR කියන ත්‍රිකෝණයයි අංග සම වෙනවා මේ ත්‍රිකෝණයට. නේද? PSR කියන ත්‍රිකෝණයයි QSR කියන ත්‍රිකෝණය. අවස්ථාව පාදයයි කෝණයයි පාදය. මේ පාද දෙක අතරට කෝණය එනවා. සමහර එකල මම දැකලා තියෙනවා ලියලා තියෙනවා පාදයයි කෝණය කියලා. මෙහෙම අවස්ථාවක් නෑ පුතේ. ත්‍රිකෝණ අංග සම වන අවස්ථාවල මෙහෙම අවස්ථාවක් නෑ. තේරුණාද? අවස්ථා ටික ඔයගලන්ට මතක තියෙනවා. ත්‍රිකෝණයක මේ විදිහට අපි ගත්තොත් නේද? එක අවස්ථාවක් අපි කතා කරනවා මේ පාද තුන නේද? මේ පාද තුන මේ පාද තුනට සමාන වෙන අවස්ථාව. පාදයේ අවස්ථාව. ඊළඟ අවස්ථාව අපි කතා කරනවා ත්‍රිකෝණයක පාද දෙකක් අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් අන්තර්ගත කෝණයට සමාන වෙන අවස්ථාව. ඊළඟ අවස්ථාව අපි කතා කරනවා ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා අනුරූප පාදයට සමාන වෙනවා. අන්තිම එක අපි කතා කරනවා ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයක් හා පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයක් හා පාදයට සමාන වෙන අවස්ථාව. ඔය ටික තියෙන්නේ. ඒ නිසා මේ අර මම කිව්වාගේ පාදයේ කෝණය කියලා ලියන්නේ නැහැ. මේක අපි ලියන්නේ පාද දෙකයි අන්තර්ගත කෝණය පාද දෙකයි අන්තර්ගත කෝණය. හරිද? right. ඊළඟට බලන්න ගමන් කරන බස් දෙක චලිතයට අදාළ රූපයක් දීලා තියෙනවා. අවසාන මිනිත්තු 30 තුල බස් රථය ගමන් කළ වේගය අහලා තියෙනවා. ඒත් ඔයගොල්ලෝ බලපුවම මේ රූපේ හරිද මේ විදිහට තියෙන්නේ. මෙතන ඉඳලා මේ දුර දීලා මේක දීලා තියෙනවා 20යි. එළ පළවෙනි මිනිත්තු 20. මෙතන ඉඳලා 40යි. හරිද? මෙතන තියෙන්නේ මේ අවස්ථාව වෙනකොට 30ක්. පළවෙනි මිනිත්තුව තුලදී පළවෙනි මිනිත්තු 20 තුලදී කිලෝමීටර 30ක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ චලනය වීමක් නැහැ. යා මෙතන මිනිත්තු 20ක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ 40 ඉඳලා මෙතනට තියෙනවා 70යි කියලා. හරිද? ඒකෙදි චලනය වෙලා තියෙනවා 50 කිලෝමීටර වෙනකන් චලනය වෙලා. ඒකට ඔයගලන්ට පේනවා මේ 40 ඉඳලා 70ට මිනිත්තු 30ක් තියෙනවා. 70 වෙනත් ලෙක් කරනකොට මිනිත්තු 30කදී චලනය වෙලා තියෙන දුර ඇවිල්ලා කිලෝමීටර 30 ඉඳලා කිලෝමීටර 50 වෙනවා. දැන් උදාහරණයක් විදිහට මිනිත්තු 20ක් ඇතුළත මෙතන ඉඳලා මීගමුවට කිලෝමීටර 35ක් විතර නැතිනේ. මීගමුවට විතර ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා එයා ඉඳලා තියෙනවා මිනිත්තු 20ක්. ඉඳලා එයා ආයිමත් පිටත් වෙලා තියෙනවා මිනිත්තු 30ක් වාහනේ ලවලා තියෙනවා. වාහනේ ලවද්දී එයා ගිහිල්ලා තියෙන දුර කිලෝමීටර 20යි. නේ? අර කළුපාලම ඒ පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ. දංකොඩුව පැත්තට ගිහිල්ලා තියෙනවා කිලෝමීටර 20ක් විතර ගමන් කරනවා. ඔක තමයි තියෙන්නේ. මේ අන්තිම මිනිත්තු 30 දී චලනය වෙච්ච ඒ දුර අපි දන්නවා. දුර ඇවිල්ලා 30 ඉඳලා 50ට කිලෝමීටර 20යි. මිනිත්තු 30ට. එහෙනම් වේගය කියන එක අපි දන්නවා. දුර බෙදීම කාලය. දුර කිලෝමීටර 20යි 1 කිලෝමීටර වලින් තියෙන්නේ. කාලය තියෙන්නේ 30යි මිනිත්තු වලින් තියෙන්නේ. MIN මිනිත්තු වලින් තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. එතන මිනිත්තු ඔයගොල්ලෝ දන්නවා පැය කරන්න ඕනේ. ඇයි අපෙන් අහනවා වේගය සොයන්න. මිනිත්තුවට කිලෝමීටර් කියලා කිව්වා කියලා වැරදි නැහැ. නමුත් අපි ලියන්නේ ගොඩක් වෙලාවට පැයට කිලෝමීටර්. එහෙනම් මේ මිනිත්තු මේ පැය කරා ගන්න 60න් බෙදන්න පුතේ.
එතකොට මේකේ සුළු කිරීම ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. මේකේ සුළු කිරීම කියන්නේ හරිද 20යි කිලෝමීටර හරිද මෙතන බෙදීම මෙතන තියෙනවා 30 බෙදීම 60 30 60න් බෙදපු ගමන් මේක මිනිත්තු මොනවාද වෙන්නේ නේද මේක 30 60න් බෙදපුවම මේක එනවා පැයවල. එතකොට මේ h කියන එක උඩට යද්දි පැයට කිලෝමීටර කියලා එනවා නේද? එහෙනම් අපිට මේක සුළු කරන්න පුළුවන්. මෙතන මෙයාට 30 1යි 30 මෙතනට 2යි එවනේ. එතකොට මෙතන බෙදීමක් තියෙන බෙදීම වැඩි කිරීමෙන් උඩට මාරු කරන්න. මෙයා දෙකෙන් උඩට. එතකොට වැඩි කරපුවාම 20 2ක් 41. ඒක මෙතන සාමාන්‍යයෙන් අපි කපන්නේ නැහැ. මේක ඔහොමම තියාගෙන හරිද? ඔහොමම තියාගෙන බෙදීම වැඩි කිරීම කියලා දාලා 60 යකින් එනවා 30යි කියලා. මේක 20යි කියලා එනවා මෙතන කිලෝමීටර පැය. එතකොට මෙතන 2යි දෙවරක් 20 40යි කිලෝමීටර පැය. ඔක තමයි ලැබෙන්නේ. හරිද? නැත්තම් ගල්ලියක්. අන්න 6 වෙනි එකේ තියෙනවා 8යි mn කියලා දීලා තියෙනවා. 6යි m වර්ගය කියලා දීලා තියෙනවා. 4යි m කියලා දීලා. මේකේ කුඩා පොදු ගුණාකාරය තමයි අපෙන් අහන්නේ. එහෙනම් මේවල මේ ටික මොන හරි සංඛ්‍යාවල බලවල ගුණිතය විදිහට ලියන්න. 8 කියන එක ඔයගොල්ලෝ දන්නවා දෙකෙන් බෙදපුවාම 4යි නේද? ආයේ දෙකෙන් බෙදපුවාම 2යි ආයේ දෙකෙන් බෙදපුවාම 1යි. එහෙනම් මේක එන්නේ 2 3 බල. m වල එකේ බලයක් එනවා n වල එකේ බලයක් එනවා. 6 කියන එක දෙකෙන් බෙදපුවාම ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදන්නේ ආ. එහෙනම් 2 එකේ බලයක් එනවා 3 එකේ බලයක් එනවා m වර්ගයක්. 4 කියන එක 2 දෙකේ බලයක් එනවා m වල එකේ බලයක්. එහෙනම් කුඩා පොදු ගුණාකාරය අපි ගත්තී වැඩි බල ටික ගන්න. 2 3 බලයක් ගන්න. 3 බල වලින් එකක් ගන්න. තව m වලින් 2 බලයක් ගන්න. n වලින් 1 බලයක් ගන්න. 2 3 බලය 8යි. 2 3 පාරක් වැඩි කරොම 8යි. 8 වරක් 3 24යි. m වර්ගය n. එහෙනම් මේක තමයි කුඩා පොදු ගුණාකාරය. නේ? ඊළඟ බලන්න ලඝු 7 වෙනි ගන්න ලඝු 10 පාදයට 56.3 අපිට දීලා තියෙනවා 1.75යි 0.5යි මේක ඔයගොල්ලෝ දන්නවා බලය මේක ඇවිල්ලා පාදය මේක ඇවිල්ලා අගය බලය වෙන තරමක දර්ශකය එහෙනම් අපිට මේක දර්ශකාකාරයෙන් ලියන්නේ කොහොම මේක පාදයේ විදියට 10යි 1.75යි 0.5 සමානයි 56.3 ඔයගොල්ලෝ දන්නවා මේක දර්ශකවලට ලියද්දී නේද 56 කියන්නේ 10 එකේ බලයක් ඉලක්කම් දෙකක් තියෙනවා එකේ ඉඳලා 9 වෙනකන් අපි ලියන්නේ 10 බිංදුවේ බලය නේද 10 ඉඳලා 99 වෙනකන් ලියන්නේ 10 එකේ බලය ඊපස්සේ 1.0 කියලා එන්නේ මේ 10යි 99 අතර සංඛ්‍යාවක් වෙලා තියෙන නිසා 56. ඒක නිසා තමයි ඉතින් දා ඔයගොල්ලෝ මේ උගන්නන්න තියෙන්නේ කතා කරන්න දෙයක් නෑ ඒක. ඊළඟ බලන්න 8 වෙනි ගන්න 8 වෙනි ගන්න දීලා තියෙනවා මේ විදිහට රූපයක් මේ කෝණයේ අංශක 60යි කියලා දීලා නේ මේ කෝණයේ අංශක 25යි කියලා දීලා තියෙනවා අපෙන් අහනවා මෙන්න මෙතන තියෙන කෝණය සර් හැබැයි ඊට එළියෙන් තියෙනවා මේ පාදේ පොඩ්ඩක් දික් කරලා මේ එළියෙන් තියෙන කෝණය අපෙන් අහනවා ඒක බොහොම ලේසියෙන් ඔයගලන්ට හොයන්න පුළුවන් ඒක ඇවිල්ලා DCE කියන කෝණය DCE කියන කෝණය බලන්න පුතේ ඒක ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කරපුවම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. මේ දෙන්නගේ එකතුවට නේද? මේ දෙන්නගේ එකතුවට මේ කෝණය සමානයි. නේ? අපි ඉගෙනගෙන තියෙනවානේ මේක ත්‍රිකෝණයක් හදලා මේ පාදේ දික් කරපුවම හැදෙන බාහිර කෝණය
ඇතුලේ තියෙන මේ කෝණය නෙමෙයි ඉස්සරහා තියෙන කෝණ දෙක එකතුවට සමානයි. ඒතර මේකත් එක්ක ඒක නෙමෙයි ඊටු දෙක. මේක හොයාගන්න පුළුවන් අපිට. එහෙනම් මේ මුල එකම සරල රේඛාවක් මත පිටි බද්ධ කෝණ අංශක 180. එහෙනම් 180 න් 60ක් අඩු කරා මේ කෝණය 120යි. මේ කෝණය 25යි. එහෙනම් අපිට බොහොම ලේසියෙන් ලියන්න පුළුවන් නේද? DCE කෝණය. DCE කියන කෝණය අපිට හම්බ වෙනවා 120යි 25යි එකතු කරපුවාම 145යි. නේ උත්තරේ නෝට කරන්න බෑ. නැති දෙයක් නෑ. right ඊළඟ බලන්න 9 වෙනි එක. නේ 9 වෙනි එක කියනවා මිනිසුන් 12 දින 3කදී කරන වැඩ ප්‍රමාණය මෙන් දෙගුණයක්. මිනිස්සු 12 දෙනෙක් දින 3ක් කරනවා වැඩ. ඒ ප්‍රමාණය වගේ දෙගුණයක් වැඩ ප්‍රමාණයක් කරන්න දින 8කදී නිම කිරීමට මිනිස්සු කීයක් යොදවන්නේ? මම ඔයගලන්ට උගන්වලා තියෙනවා. මිනිස්සු ගන්න දින ගන්නත් එක්ක වැඩි කරපුවම වෙනවා වැඩ ප්‍රමාණය. නේද? බොහොම ලේසි දෙයක්. මිනිස්සු ප්‍රමාණයයි වැඩ මේ දින ගන්නයි වැඩි කරපුවම වෙනවා වැඩ ප්‍රමාණය. මිනිස් දින වලින් එන්නේ වැඩ ප්‍රමාණය. ඒ වැඩ ප්‍රමාණය මිනිස්සු ගන්නෙන් බෙදපු තින් දින එනවා. දින වලින් බෙදුවොත් මිනිස්සු වෙනවා. දැන් මේකේ දීලා තියෙන්නේ අපිට දින 8කදී කරා. එහෙනම් දින 8ෙන් බෙදපුවා මිනිස්සු ප්‍රමාණය. නේ? එහෙනම් අපිට වැඩ ප්‍රමාණය අපිට බලන්න පුළුවන් නේද? වැඩ ප්‍රමාණය මිනිස්සු 12යි 12යි මිනිස්සු වැඩි කරනවා දවස් 3යි දින වැඩි කරනවා දෙකෙන්. අයි ඒ වගේ දෙගුණයක්. මේ ඉන්නේ මිනිස්සු 12 දෙනා දවස් 3කදී කරන වැඩ ප්‍රමාණය. ඒ ප්‍රමාණය වගේ දෙගුණයක්. එහෙනම් දෙකෙන් වැඩි කරනවා. ඒක තමයි වැඩ ප්‍රමාණය. ඒකට මිනිස් දින වලින් එන්නේ. සමහරවිට අපිට කියනවා මිනිස්සු 12 නේද? මිනිස්සු 12 දින 3කදී දවසට පැය 4 ගානේ වැඩ කරනවා. ඒතර මෙතන මිනිස්සු දිනයි පැයයි වැඩි කරපුවාම මිනිස් දින පැය නෙමෙයි එන්නේ. මිනිස් පැය වලින් එන්නේ. එහෙනම් මේ දින කියන එක ගැලවිලා යනවා. ඒ දවසකට පැය 4 ගානේ කරන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය නම් ඊට වඩා වැඩි කරන්න. ඒ නැත්තම් අඩු කරන්න. එතකොට කොහොම කරත් වැඩ ප්‍රමාණය. එතකොට වැඩ ප්‍රමාණය ඉන්නේ පැය වලින්. එතකොට මිනිස් පැය කියලා. හරි? ඒක කලබල වෙන්න එපා. සමහරවිට මිනිස් දින මිනිස්සුයි දිනයි පැය වැඩි කරා මිනිස් පැය වලින්. එහෙම නැත්නම් මිනිස් දින පැය කියලා ලියන්නේ. යන්ත්‍රයි දිනයි පැයයි වැඩි කරොත්. ඒක යන්ත්‍රයක් දවසකට පැය 4 ගානේ දවස් 3ක් වැඩ කෙරුවා කියලා කිව්වනම් එහෙනම් යන්ත්‍ර එකයි දින 3යි දවසට පැය 4යි. 4යි පැය. යන්ත්‍ර පැය වලින්. යන්ත්‍ර දෙකක් වැඩ කරා නම් දෙකෙන් වැඩ කරනවා. යන්ත්‍ර 12ක් වැඩ කරා නම් යන්ත්‍ර 12ක් වැඩ කරපුවම යන්ත්‍ර පැය ගන්න. ඒක මතක තියාගන්න. right? බොහොම හදලා තියෙනවා. right. එහෙනම් මෙතන මිනිස් දින ප්‍රමාණය එනවා. මෙච්චර දින ප්‍රමාණයක වැඩ කරනවා. එහෙනම් දින 8කදී නියම කිරීම. දින 8කදී යෙදවිය යුතු මිනිස්සු ගන්න. එහෙනම් මෙතන 12යි මිනිස්සුයි 3යි දිනයි 2යි වැඩි කරලා ඒක බෙදෙනවා 8යි දිනවලින්. දිනවලට දින කැපිලා යනවා. ඒකටත් කැපෙන පුතේ. කැපිලා දෙවරක් 1යි 8ට දෙවරක් 4යි 4 වරක් 1යි 4 වරක් 3යි. එහෙනම් කී දෙන්නේ අපිට? 3 වරක් 3 9යි දින කැපිලා ගියා මිනිස්සු. එහෙනම් මිනිස්සු කීයක් යොදවන්න ඕනද? 9ක් යොදවන්න. එහෙමනේ? right ටක්කල කියලා. දහවෙනි එක බලන්න. දහවෙනි ගන්න තියෙනවා 6x වර්ගය ඍණ 7x ධන 3. එහෙම දීලා ධන 2. ඔහොම දීලා අපෙන් අහනවා හරිද? මේක සමානයි 2 2x ඍණ 1 වරහන් ඇතුලේ ax ධන b. ax ධන b මේකේ
A වලගේයි B වලගේයි අහන්න. ඉතින් ඔයගලන්ට හොඳටම දන්නවා මේ අවස්ථාව ලැබෙන්නේ මේක මේ වර්ග සමීකරණයේ සාධක කඩපුවා. මේ වර්ග සමීකරණයේ සාධක කඩද්දී ඔයගලන්ට මම කියලා තියෙනවා මේකෙන් මේක වැඩි කරන්න. දෙවරක් 6 12යි. නේද? දෙවරක් 6 12යි x වර්ගය කියලා තමයි එන්නේ. එමුනේ දෙවරක් 6 12යි දෙදෙනා වැඩි කරා 12. ධනයි ධන 12යි 1යි පාවිච්චි කරලා 7 දාන්න. දෙකට බෙදපුවාම 6යි 2යි මේ පැත්ත දෙකෙන් බෙදුවොත් මේ පැත්ත දෙකෙන් වැඩි කරා. 8 හැදෙන්නේ 7 හැදෙන්නේ මේ පැත්ත ආයෙ දෙකෙන් බෙදපුවාම 3යි 4යි. 3යි 4යි එකතු කරපුවාම 7 හැදෙනවා. එහෙම නේද? එහෙනම් 3යි 4යි 7 හැදෙනවා නම් මේක තමයි සාධකය මෙයා ඍණ නේද? ඍණ 7යි x හැදෙනවා. සහ ඍණයි ධන 3ක් අතර 12යි x එකට කරන x එක මේ පදයක් හැදෙනවා. මේ ලකුණත් එක්ක හැදෙනවද කියලා කරුණාකරලා බලන්න. ඔයාලට කියලා කියනවා. ඒ අනුව මේක තමයි සාධකය. එහෙනම් මෙතෙන්ට අපි ලියනවා 6යි x වර්ගය ඍණ 3යි x ඍණ 4යි x ධන 2. ඔබනලිය. ලියලා පොදු සාධක එළියට ගන්න පුතේ. මේ දෙන්නටම සාධකයක් විදිහට 3ක් එළියට ඇදලා ගන්න පුළුවන් සහ x එකක් ගන්න පුළුවන් 6 3ෙන් බෙදුනම 2යි x එකක් ගත්තා x එකක් ඉතුරු වෙනවා. ඍණ 3ක් එළියට ගත්තා x ගත්තා එනම් මුකුත් නැහැ කියන්නේ එක තමයි ලියන්නේ. බිඳුව ලියන්නේ යා. මේකෙන් බෙදුනම 1යි. ඍණ ඒ සාධකෙම ලියන්න ඔයගොල්ලෝ බය නැතුව මේ සාධකෙම ලියන්න 2යි x ඍණ 1ම කියන එක ලියන්න. ලියලා පිටිපස්ස පදයෙන් බෙදන්න. ඍණයි ධනයි ඍණයි සුළු කරාම ඍණ දෙකට එකේව 2යි. ආපස්සට වන්නේ මේ පද ටික ඍණයි ධනයි ඍණ දෙවරක් 2 4යි x ඍණයි ධන දෙවරක් 1 2යි. ඒ අනුව මෙතන අපිට හම්බ වෙනවා මේ සාධකයේ දෙන්නටම පොදුයි 2යි x ඍණ 1 කියන එක අපි එළියට ගන්න පුළුවන්. ගත්තාම මෙතන ඉතුරු වෙනවා 3යි x ඍණ 2. ඒක ඔයගලන්ට පේනවා මේකත් එක්ක අපි සංසන්දනය කරද්දී 2යි x ඍණ 1 කියලා එක මේකට මේක තියෙනවා. මෙතන තියෙනවා ax ධන b. ඒ උඩ x වලට x හරි නේද? a වෙනුවට මොනවාද තියෙන්නේ? a සමානයි 3යි. b වෙනුවට මොනවාද තියෙන්නේ? 2යිද? නෑ ඍණ 2යි. කරුණාකරලා ලකුණ ලියන්න. නේ 2යි කියලා කියලා තුනකින් විභාගෙට ලියලා හොඳයි. අපිට වැඩි ගණන් දන්නේ නෑ. දන්නේ තමයි. වැඩි කාලා ගිහින්. හරි. ඊළඟ බලන්න එක්තරා සංඛ්‍යාවක වර්ගමූලය පළමු සම්නිකර්ෂණයට 4.5යි. හරිද? එම සංඛ්‍යා අතරින් එම සංඛ්‍යාව පහත් සංඛ්‍යා අතරින් තොරා ලියන්න. එතකොට පහත දීලා තියෙන සංඛ්‍යා ටික ඔයගොල්ලන්ට පේනවා. මොනවද දීලා තියෙන්නේ? 16යි 18යි 20යි 21. ඔක දීලා තියෙන්නේ. මොන සංඛ්‍යාවේ වර්ගමූලයද මේක කියලා අහන්න. එහෙනම් මේකත් එක්ක වැඩි කරනවා. 4.5 4.5ත් එක්ක වැඩි කරපුවම වර්ග සංඛ්‍යා මේ හරි සංඛ්‍යාව වෙනවා. යාගේ වර්ගමූලය තමයි 4.5. එකම සංඛ්‍යා දෙකක් ගුණ වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. නේ? ඒ අනුව 5 25න් පහ දානවා දෙකක් විතර 5 අතර 20යි 2යි 22න් දෙක දානවා 22යි කිලක්කමක් පන්නලා ඉවරලා 4ෙන් වැඩි කරනවා 4 අරක් පහ 20න් බිඳුව දානවා දෙකක් විතර 4 අරක් 4 16 2යි 18යි එකතු කරන්න 5යි 2යි 10යි බිඳුව දාන එකක් විතර 2යි දශම ස්ථානේ මෙතනින් දෙකක් තියෙනවා නම් පිටිපස්සෙන් දාලා දෙකකින් තිබ්බම 20.25 right 20.25 ගත්තාම 21ට නම් 0.75ක අඩුවක් තියෙනවා 20ට නම් 0.25ක වැඩියක් තියෙනවා එහෙනම් 0.25 තමයි ગેප් එකේ අඩුම ગેප් එක එහෙනම් මේකේ හොඳම උත්තරේ විදිහට 20 එහෙනම් මෙතන අපිට කියන්න පුළුවන් 20 වර්ගමූලය තමයි 4.5 එහෙනම් ඔයගොල්ලෝ උත්තරේට ඉරි ගන්න ඕනේ 4.5 නෙමෙයි මේ 20 කියන එක තමයි උත්තරේට ඔයගොල්ලෝ ඉරි ගහලා තියෙන්නේ. පැහැදිලි? ඊළඟ ගන්න බලන්න 12 වෙනි ගන්න ඒක මේ වගේ වෘත්තයක් දීලා තියෙනවා. ඒ වෘත්තේ ජායන් දෙකක් දීලා තියෙනවා මේ විදිහට. එතකොට තමුන්ට මතක් වෙන්න ඕනේ ජායන් සම්බන්ධයෙන් වෘත්තවල අපි කතා කරලා තියෙන දේවල්.
මේ වගේ O කේන්ද්‍රය වෙච්ච වෘත්තයක් තියෙනවා. හරිද? මේ ඡායේ මධ්‍ය ලක්ෂ්‍ය ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ මේක සමාන කැලි දෙකකට කැඩලා තියෙනවා කියලා ඔහොම පෙන්නලා තියෙනවා. සහ මෙතන මේ ඡායත් මේවා සමාන කැලි දෙකකට කැඩලා දීලා තියෙනවා. මෙතන y මෙතන x කියලා දීලා. මේ ඡායන් දෙක AB BC කියලා. BA කියන ඡාය සහ BC කියන ඡාය. ඔයගොල්ලෝ දන්නවා ඡාය මධ්‍ය ලක්ෂ්‍යයට කේන්ද්‍රය ඉඳලා අඳින රේඛාව ඡායට ලම්බකයි. හිමාල තියෙනවද නැද්ද? නැහැ. හිමාල තියෙනවනේ. කේන්ද්‍රය ඉඳලා ඡාය මධ්‍ය ලක්ෂ්‍යයට රේඛාවක් ඇඳපුවාම ඒක ඡායට ලම්බ කරනවා. ඡායට ලම්බ. සහ මේකත් එහෙම. එතකොට අපිට මේ කෝණය දීලා තියෙන 115යි කියලා. මේ කෝණය තමයි අපෙන් අහන්නේ. බොබලේසි දෙයක්. නේ? ABC කෝණ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ලයික්කේ අංශක 180ක් වෙනවා. එනම් මෙයාව හොයන්න තියෙන්නේ. ABC කෝණය එකතු කිරීම මේ කෝණය 90 එකතු කිරීම මේ කෝණය 90 එකතු කිරීම මේ කෝණය 115 සමාන 360යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතු. එහෙනම් ABC කෝණය සමානයි 360යි 90 180යි 180යි 100 එකතු කරන් 280යි 290යි 295යි 295ක් අඩු කරන්න නැති. එහෙනම් ABC කෝණය 360න් 295 කියම 65යි කියලා. හරිද? right. ඊළඟ බලන්නකෝ. විසඳන්න කියලා දීලා තියෙනවා භාගයයි x ධන 1 සමානයි. එතකොට මේක ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන දෙයක්. 13 වෙනි ගන්න. මොකක්ද කියන්නේ? මේ සංඛ්‍යා දෙක ගුණ වෙලා බිඳුව හැදෙනවා නම් extend ඕන සංඛ්‍යාව. ඒතකොට ඔයගොල්ලෝ මේක ආයමත් මේක ඇතුළට දීලා භූතනන් නටන්න එපා. මේක වරහන් අපි හොඳට ගණන් හදන්න දන්නවා. ඒක නිසා මේක මේකෙන් වැඩි කරන්න ඕනේ. මේක මේකෙන් හරි වැඩි කරන්න ඕනේ තමයි. ඒක ප්‍රසාරණය කරන්න. නේ සාධක අරගෙන යා මේකෙන් අදහස් කරන්නේ මේකයි ගුණ කරපුවාම බිඳුව හැදෙනවා. එහෙනම් extend ඕන විසඳුම බලද්දී ඔයගොල්ලෝ ලියන්න ඕනේ පුතේ බිඳුව හැදෙන්න නම් එක්ක මේ කොටස බිඳුවක් වෙන්න ඕනි එක්ක මේ කොටස බිඳුවක් වෙන්න ඕනි. එහෙනම් භාගයයි x සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුව විය යුතුයි. ඔක තමයි බලන්නේ. එහෙනම් මේක මේ පැත්තට වැඩි කරනවා. බිඳුව වැඩි කිරීම 2 එක මේ පැත්තට එනවා. හෝ මෙතන x සමානයි ධන 1 පැත්තට යනවා ඍණ එකක් එනවා. එහෙනම් උත්තරය ඔයගොල්ලෝ දන්නවා බිඳුව දෙකෙන් වැඩි කරාම බිඳුවයි බිඳුව එකෙන් බෙදපුවාම ආයෙම බිඳුවම තමයි. නැත්නම් බිඳුව දෙකෙන් වැඩි කරලා බිඳුව 2යි කියලා දාලා එකෙන් බෙදලා බිඳුවයි කියලා කොහොම ඇදුවත් නේද? ඒ වගේ අපි සුළු කිරීම කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා බිඳුව මොන සංඛ්‍යාවෙන් වැඩි කරලා බිඳුව මොන සංඛ්‍යාවෙන් බෙදුවත් අපි කතා කරන්නේ බිඳුවයි. නේ? හෝ x සමාන ඍණ. එහෙනම් උත්තර දෙක ওই විදිහට අපිට ලැබෙනවා. මේක හෝ බලන්න 14 වෙනි ගන්න. ඒක දීලා තියෙනවා මේ වගේ වෘත්තයක්. මේ වෘත්තේ ABC කියලා මේ විදිහට ලක්ෂ 3ක් තියෙනවා. මේකේ කියනවා O කේන්ද්‍රීය වෘත්තය මත ABC ලක්ෂ යාකල විට සමබාධ ත්‍රිකෝණයක් ලැබේ. ඒ කියන්නේ මේක සමබාධ ත්‍රිකෝණයක් වෙනවා. ඒතකොට අපිට ටක් ගාලා ඔළුවට එන දේ තමයි මේ අභ්‍යන්තර කෝණයක් අංශක 60 ගන්න තියෙනවා. හරිද? O කේන්ද්‍රය. එහෙනම් මෙතන කේන්ද්‍රය O. එහෙනම් මෙතන මේවා යා කරලා තියෙනවා. එහෙනම් මේ ඇවිල්ලා පරිධි ආපාතනය කරන කෝණය මේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධි හැදෙන කෝණය ඔයගොල්ලෝ දන්නවා කේන්ද්‍ර හැදෙන කෝණය වගේ දෙගුණයක්. එහෙනම් මේ කෝණය අංශක 120යි. හරිද? අපෙන් අහනවා ABO කෝණය. හරිද? ABO කෝණය කියන මෙන්න මේ කෝණය අහද්දි ඕගොල්ලෝ හොඳටම දන්නවා මේක මොන ත්‍රිකෝණයක්ද? සමද්විපාද ත්‍රිකෝණයක්. ඇයි? මේ පාදවල දෙක සමානයි. එකම වෘත්තයේ අරයක්. එහෙනම් අපිට දන්නවා ABO කියන කෝණයයි BAO කියන කෝණයයි මේ කෝණ දෙක සමාන වෙනවා. නේද? ABO කියන කෝණයට
නේද? BAO කෝණය සමානයි. මේක එක මුර්තේ අරයන් වෙන්නේ. ඉතින් අපිට ලියන්න පුළුවන් මේ කෝණ තුන එකතු අංශක 180යි. එන 180න් මේක 120 අඩු කරපුවාම 60යි 62කට බෙදුවාම 30යි. එහෙනම් මේ කෝණය 30යි මේ කෝණය 30යි. ඔන්න සම්බන්ධය ලියන්න පුළුවන්. ABO කෝණය ධන BAO කෝණය ධන 120 සමාන 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය. මෙතන ABO කෝණය එකතු කිරීම මේකත් ඇවිල්ලා මෙයා වෙනුවටත් ලියන්න පුළුවන් ABO කෝණය කියලා. සමානයි 180 120 පැත්තට ගියාම ඍණ 120යි ABO ට ABO එකතු කරාම 2යි ABO සමාන 180 120ක් ගියාම 60යි. එහෙනම් ABO කෝණය බලන්න 60 මේ දෙක මේ පැත්තට එනවා දෙකෙන් බෙදුවාම ABO කෝණය අපිට හම්බ වෙනවා අංශක 30යි. හරිද? ඊළඟ බලන්න ඊළඟ එකේ දීලා තියෙනවා මෙන්න මේ වගේ රූපයක්. තේනවනේ මම මෙතන අඳතේ. උලක් නැහැ. ඔය විදිහට දීලා තියෙනවා මේකේ සදාන්ත වෙනවා. YX කියලා අක්ෂර දෙක දීලා තියෙනවා. මෙතන ධන එක හරහා යනවා. මෙතන ධන එක කියලා ලක්ෂයක් දීලා තේරෙනව නේද? මෙතන ධන එක කියලා ලක්ෂයක් දීලා තියෙනවා ඒක හරහා යනවා සහ තව එක ඛණ්ඩාංකයක් දීලා තියෙනවා නේද? තුනේදී මෙන්න මෙතන දීලා තියෙනවා 7යි කියලා. එහෙනම් තුනේදී 7 කියන මේ ලක්ෂය දීලා තියෙනවා. කොහොමද මේක ඇවිල්ලා A B කියලා තමයි මෙතන රේඛාවක් දීලා තියෙන්නේ. හරිද? මේ ලක්ෂය දීලා තියෙනවා. මේක අපෙන් අහනවා අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන ලක්ෂයේ අගය. එතකොට මේක තමයි අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය ධන එක. නේ? අන්තක්ඛණ්ඩය නැත්නම් C සමානයි ධන එක. ඒක පැහැදිලි. ඊට පස්සේ අනුක්‍රමණය අහනවා. අනුක්‍රමණය ගද්දී ඕගොල්ලෝ මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් හදා ගන්න. මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මේ උස මේ දුරෙන් බෙදන්න. මොකක්ද? අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ tan θ. හරිද කියන්නේ? මම ගන්නලා තියෙනවානේ. පොඩ්ඩක් ඈතට ගිහිල්ලා කතා කරලා තියෙන ඕගොල්ලෝ සාමාන්‍ය tan θ කියන්නේ සම්මුඛ පාදයේ වෙදීම බද්ධ පාද. තේරෙනවද? කොට සම්මුඛ පාදයේ විදියට තියෙනවා මේ පාදේ. මේ පාදයේ උස ඔයගොල්ලෝ දන්නවා 7යි. මේ දුර අපි දන්නවා 3යි නෙමෙයි පුතේ. 1යි 2යි 3යි කියලා මේ 3 කියලා හරියට නැහැ. මෙතන ඉඳලම ගන්නවා. එහෙනම් මෙතන ඉඳලම ඒකක තියෙනවා 1යි 2යි 3යි 4ක්. එහෙනම් 7 බෙදීම කීයද එන්නේ? 4 කියලා. ඒ වෙනවනේ. මේ උස 7යි මේ දුර 4යි කියලා. එමු දෙන්න කියන්නේ මේ උස 7යි මේ දුර 4යි. right. එහෙමනම් අපි මෙහෙම ගත්තොත් මොකද වෙන්නේ කියන්නේ? මේ උස නම් කීයක්ද වෙන්නේ? මේ උස 6යි මේ දුර කීයද වෙන්නේ? 3යි. එතකොට වෙනස් වෙනවද නැද්ද කියන්නේ? නමුත් ඕගොල්ලෝ මෙතන තියෙන පුතේ එක නෙමෙයි ඒක නිසා තමයි මම කිව්වේ මේ ලොකු ත්‍රිකෝණය ගත්තොත් අපිට උත්තරේ හොයන්න බෑ මෙතන ඒකකා මෙහෙම කියලා 4යි කියලා ගන්න බෑ. ඔයගොල්ලෝ හොඳට බලන්න එතන A කියලා දීලා තිනවා 1 කියලා දීලා නෑ මෙතන. A කියලා තිනවා මෙතන 1ට නෙමෙයි දීලා. 1ට ගිහිල්ලා තියුණා නම් 7 බෙදීම 4 හරි. නමුත් මේ ඛණ්ඩාංකය අපි දන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ දන්න ඛණ්ඩාංක දෙකක් ගන්න ඕනි. මේ ඛණ්ඩාංකය සහ මේ ඛණ්ඩාංකය අපි අනිවාර්යෙන් හොඳටම දන්නවා. තේරුණාද? ඒ ඛණ්ඩාංක දෙක දන්න ඛණ්ඩාංක දෙකක් අරගෙන මේ දුරෙන් බෙදන්න. ඒතර මේ දුර මෙතන ඉඳලා ගත්තාම ඔයගොල්ලෝ හොඳටම දන්නවා
මෙතනට එකක් උස තියෙනවා. එහෙනම් මෙතන ඍජු කෝණේ ත්‍රිකෝණේ අපි හදාගත්තාම මේ උස වෙනවා 6ක්. හරිද? මේ දුර වෙනවා 3ක්. එහෙනම් 6 3ෙන් බෙදපුවාම 2යි කියලා එනවා. එහෙනම් නොදන්න තැනක් අරගෙන අනුක්‍රමණ ලියන්න නම් හදන්න එපා. දැන් ඔයගලන්ට හිතෙන්න පුළුවන් ආරයි. මෙතන මේවා දීලා නැහැනේ. කෙලිම 3යි මේකයි කොහොම තමයි දීලා තියෙන්නේ. මෙතන ඉලක්කමක් දීලත් නැහැ. නේද? ඒකට මෙහෙම කරන්න හදන්න එපා. දන්න කණ්ඩාංක දෙකක් අරගෙන y වෙනස x වෙනසෙන් බෙදන්න. මෙතන කණ්ඩාංක අරගෙන හදන විදිහත් මම ඔයගලන්ට උගන්වලා තියෙනවනේ. නේද? එහෙනම් අනුක්‍රමණය අපිට හම්බ වෙනවා මේ උස 6යි, මේ දුර 2යි, 6 බෙදීම මේ දුර 3යි, 6 3ෙන් බෙදපුවම 2යි කියන්නේ. කොහොම හදන්න පුළුවන්? එතකොට ඊට අමතරව මම ඔයගලන්ට කණ්ඩාංක වලින් මම පොඩ්ඩක් මතක් කරන්න මේ කණ්ඩාංක අපිට කියවන්න පුළුවන්. 3ේදී 6 කියන කණ්ඩාංක. මේ කණ්ඩාංකේ කියවන්න පුළුවන්. බිංදුවේදී 1. නේද? බිංදුවේදී 1. මෙයා x මෙයා y, මෙයා x මෙයා y. මෙයා x1 මෙයා y1 කියලා කණ්ඩාංකය ගත්තොත් මෙයා x2 y2 කියලා ගත්තොත් y වෙනස x වෙනසෙන් බෙදන්න. y වෙනස කියන්නේ y1 y2 අඩු කෙරුවොත් x1 x2 අඩු කරන්න. y1 කියන්නේ මෙතන 1යි. අඩු කිරීම y2 කියන්නේ මෙතන 6යි. x1 කියන්නේ බිංදුවයි. x2 කියන්නේ 3යි. तर මෙතන 6 නෙමෙයි 7යි යා. කන්නන්ගේ 7යි 3ේදී 7 මෙතන දෙන්නේ 7. වයි දෙකේ. නේ එහෙනම් ධනයි ඍණයි වැඩි කියලා ලකුණ ඍණ දාලා 7ෙන් එකක් ගියාම 6යි ධනයි ඍණයි මෙතන ඍණ 3යි ඍණ කැපෙනවා 3 වරක් 1යි 3 වරක් 2යි. කොහොමද? අපි y2ෙන් y1 අඩු කරුවොත් x2ෙන් x1 අඩු කරන්න. y2 වෙනුවට එනවා 7යි අඩු කරනවා y1 කියන්නේ 1යි. x2 කියන්නේ 3යි x1 කියන්නේ 0. එතකොට 7ෙන් එකක් ගියාම 6යි 3ෙන් බිඳුවක් ගියාම 3යි ඒ සුළු කරත් 2යි. ඉතින් තම කොහොමද සුළු කරත් ඔතන. ඉතින් මේ වගේ ගොඩාක් වෙලා පාවිච්චි කරන්න එපා. ඔය වගේ ගණනක් හදන්න ගියාම තමුන් ලේසියෙන් උත්තරේ ගන්න. හරි? කොහොමද දන්න කණ්ඩාංක දෙකක් අරගෙන තමයි අනුක්‍රමණය හොයන්නේ. රයිට්. ඊළඟ බලන්න පුතා. ඊළඟ එකේ දීලා තියෙනවා ABC ඍජු කෝණ ත්‍රිකෝණයක් දීලා තියෙනවා මේ විදිහට. හරිද? ඒකේ දීලා තියෙනවා මේ කෝණය θ කියලා. හරිද? කියනවා tan θ සමානයි 3/4යි. එතකොට tan θ සමානයි 3/4යි. tan කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය කියන්නේ මේක. එහෙනම් 3/4 කියන්නේ ওই පාද දෙක කොහොමද? ඊට පස්සේ අපෙන් අහනවා එයින් 3/5 මගින් දක්වන ත්‍රිකෝණමිතික අනුපාතය ලියන්න. එතකොට මේකට පයිතගොරස් සම්බන්ධය දාපුවම පුතේ මේ පාදේ එනවා ඔයගොල්ලෝ නේ 3 වර්ගය 9යි 4 වර්ගය 16යි 9 16 එකතු කරාම 25යි 25 වර්ගමූලය මෙතන 5යි. මේ පාදේ 5යි. එහෙනම් 3/5 කියන අනුපාතය 3/5 මේ θ කියන කෝණයට සාපේක්ෂව 3/5 නේද? එහෙනම් θ කියන කෝණයට සාපේක්ෂව 3/5 කියන්නේ මොනවද? θ කියන කෝණයට සාපේක්ෂව 3යි කියන්නේ සම්මුඛ පාදය 5යි කියන්නේ කර්ණය සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදපුවම අපිට හම්බ වෙනවා මොනවද? sin θ. එහෙනම් 3/5 කියන අනුපාතය ඇවිල්ලා sin අනුපාතය. හරි. ඊළඟ බලන්න ඔයගලන්ට දීලා තියෙනවා මේ වගේ වෙන් රූපයක්. හරි. මේක B කියලා දීලා තියෙනවා. මේක A කියලා දීලා තියෙනවා. හරිද? A මේල B. A මේල B කිව්වනම් Aටයි Bටයි අයිති මුළු ප්‍රදේශයේ ඒ කියන්නේ මෙන්න මේ කොටස. A මේල B. ඔය ටික තමයි A මේල B කියම ඔක ඇතුලේ තියෙන ටික. නමුත් ඒකේ දීලා තියෙන්නේ අපිට අනුපූරකයේ දීලා තියෙන්නේ A මේල B dash. එහෙනම් A මේල B dash කියවනම් මේ එළියේ තියෙන ටික. ඔන්න ওই ටික තමයි අඳුර වෙන්නේ. ඔයගලන්ට අඳුර කරන්න කිව්වනම් ওই ටික තමයි අඳුර කරන්නේ. නමුත් මේක අපෙන් අහලා තියෙන්නේ මොනවා කියලාද? A මේල B dash කුලකයේ
අවයව සහිතව ලියන්න. එහෙනම් අවයව ටික අපි ලියන්න ඕනි සංගල වරහණක් දාලා නේද? එළියේ තියෙන අවයව ටික. එළියේ තියෙන අවයව 2යි 6යි. sorry 1යි 6යි. මෙතන තියෙනවා 1 සහ මෙතන තියෙනවා 6. ඒ කියන්නේ මේ අඳුරු කරලා තියෙන ප්‍රදේශය තුල තියෙන අවයව ටික තමයි ලියන්න ඕනි. කොමා දාලා ලියන්න සංගල වරහණක් ඇතුලේ නිකන් ඔය සමහර මිනිස්සු අතහැරලා දාලා තියෙනවා 1යි 6යි කියලා. ඇයි අපි ලකුණ උවමනා විදියට ලකුණු ප්‍රමාණය ගන්නෙ නැහැ? නේද? තව කාට හරි කෙනෙකුට තමුන්ගේ ලකුණු කපන්න තියෙන අවස්ථාව දෙන්න එපා හැම වෙලාවකම. ටක් කරලා ලියා ගන්න එක. බලන්න ඊළඟ ගන්න 18 වෙනි ගන්න. රූපය දැක්කන දත්ත අනුව සම්බන්ධයක් ලියන්න තියෙන්නේ. බොහොම ලේසි සම්බන්ධයක් ලියන්න තියෙන්නේ. නේ මේ වගේ රූපයක් තියලා තියෙනවා. මෙතන AB කියලා දීලා තියෙනවා. මෙතන B කියලා ලක්ෂයක් තියෙනවා. මේම රේඛාවක් මෙතන ගිහිල්ලා මේක C කියලා දීලා තියෙනවා. මේ පාද කැලලයි සමානයි කියලා දීලා තියෙනවා නේ ඔයගලන්ට. එතකොට මෙතන ඉඳලා මේකට රේඛාවක් ඇඳලා තියෙනවා. ඒක ඇඳලා තියෙන්නේ මේ පාදයේ මැදට. නේද? එහෙනම් අනිවාර්යෙන් මේ පාදය මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයක මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව ඉතිරි පාදය කියන්නේ මෙයාට සමාන්තරයි. මේකෙන් භාගයක් කරනවා. ඒ වලින් භාගයක් වෙනවා මොනවාද? xy කියන මෙන්න මේ පාද කෑල්ල. ඒක මොනවද පෙන්නන්නේ? ඒක අහනවා AB හා XY අතර සම්බන්ධය ලියන්න. එහෙනම් AB හා XY අතර සම්බන්ධය ඉල්ලන්න නේද? AB සමානයි නේද? දෙගුණයක් XY කියලා ලියන්න පුළුවන්. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි. ඉතින් අපි ගොඩක් වෙලාවට ලියන්නේ මේ පාදය සමානයි මේ පාදයෙන් භාගයයි කියලා. එහෙනම් XY සමානයි භාගයයි AB මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හේතු ලියලා තියන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය නිසා තමයි අපි එහෙම එකක් ලියන්නේ. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය සිට ඉතිරි තවත් පාදයක මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි ඉතිරි පාදයෙන් භාගය. ඊට පස්සේ දීලා තියෙනවා XB y කියන කෝණය අංශක 55යි. XB y කියන මේ කෝණය අංශක 55යි. නේ එහෙනම් අපෙන් අහනවා AB ACB කෝණය. ACB කෝණය තමයි මේ කෝණය තමයි. නේ ඔයගොල්ලන්ට දන්නවා මේ කෝණය අපිට හොයාගන්න පුළුවන් නම් හරි. එතකොට එකම ඛණ්ඩයේ කෝණ සෙට් වෙනවා. මේ කෝණයයි මේ කෝණයයි එක සමානයි. එහෙනම් මේ කෝණය අපිට කියන්න පුළුවන්. එමනේ. එහෙම ගත්තොත් ඒ දෙන්න සමානයි. ඒතර මේ කෝණේ අංශක 55යි නම් මොකද අපිට කරන්න පුළුවන්? කියන්න බලන්න අදහසක් දෙන්න. උතර බලන්න මේකට ඉරි කැලි දෙකයි මේකට ඉරි කැලි දෙකක් ගහලා තියෙනවා. සමද්විපාද වෙනවා නේද? ඒතර සමද්විපාද වෙනකොට තවත් අපිට අදහසක් වෙනවා මේක වෘත්තයේ කේන්ද්‍රය. නේද? එහෙම වෙන්න අපිට කතා කරන්න පුළුවන්. හරිද? මම කියන්නේ ඒක අනිවාර්යෙන්ම එහෙම වෙනවා කියලා. එහෙම නොවන අවස්ථාවකුත් තියෙන්න පුළුවන්. මොකද පැත්තකින් ඇවිල්ලා ඕක නිකන් එහෙම වෙලා එහෙම වෙන්නත් පුළුවන්. නමුත් මේක අංශක 90ක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම නේද? මේක ඔහොම ඇදලා මෙතන අංශක 90ක් වෙලා තියෙනොත් ඒක අනිවාර්යෙන්ම කේන්ද්‍රය නම් වෙනවා. මොකද විශ්කම් නැතුව මේ කාට හරි නිකන් තර්කයක් දෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි? රයිට්. ඊයන්ව මේක 55ක් වෙනවා නම් මේ කෝණේ 55ක් වෙනවා මේ කෝණේ 55ක් වෙනවා නම් මේ කෝණේ 55ක් වෙනවා එකම ඛණ්ඩයේ කෝණ. ඒක නිසා අපිට ACB කෝණය අපිට ලියන්න පුළුවන්. කොයි කෝණයට සමානද? මෙන්න මේ කෝණයට සමානයි එකම ඛණ්ඩයේ කෝණ කියලා ඕනනම් දාලා 55 කියලා දාන්න. හරිද? මේක ඉතින් ඔයගොල්ලෝ හොඳටම ලියනවා නම් මෙතන ලියන්න පුළුවන් XB
C කියන කෝණය මේකට සමාන වෙනවා. නේද? BDX ට මේ කෝණය සමාන වෙනවා මොනවාද? BBX කෝණය. BBX කෝණය. හේතුව මොකක්ද අපි ලියන්නේ? සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙම නැත්නම් BX සමානයි DX. DX නේද? සමද්විපාද ත්‍රිකෝණයක් නිසා. සමද්විපාද ත්‍රිකෝණයක් නිසා. එතකොට BDX කෝණය අපිට හම් වෙනවා BBX කෝණය අංශක 55 කියලා දීලා තියෙනවා. මේක 55 කියලා. එහෙනම් ඊට පස්සේ අපි කියනවා ACB කෝණය සමාන වෙනවා BDX කෝණයට. ACB කෝණය BDX ට සමාන. එහෙනම් ACB කෝණය සමානයි BDX කියන්නේ අපි හොයලා තියෙනවා. කීයද? අංශක 50. මෙතන 55. නම් මේක ඉස්සරහට කියන්න පුළුවන්. BDX අංශක 55ක් නිසා තමයි මෙතන 55. සාධනය කිරීම ගන්නලා තියෙනවා මම බොහොම ප්‍රමාණයක්. right ඊළඟ බලන්න පුතා. ඊළඟ එකේ දීලා තියෙනවා මේ දක්වන න්‍යාසය සුළු කිරීමෙන් x සහ y වල අගයසයන්. ඒක බලන්න මේ න්‍යාස ගුණ කිරීමක් නෙමෙයි තියෙන්නේ, බොහොම ලේසි සුළු කිරීමක් තියෙන්නේ. මෙතන එක න්‍යාසයක් දීලා තියෙනවා 3යි 4යි ඍණ 1යි බිඳුව. කොහොම එක න්‍යාසයක් කියලා. ඒ න්‍යාසයට එකතු කරන්න කියලා. මේ දෙක තියෙනවා කියන්නේ මේ න්‍යාසය ඇතුළ වැඩි කරන්න ඕනේ. මේක ඇතුළ වැඩි කරද්දී මේ ඔක්කොම වැඩි වෙන්න ඕනේ. හරිද? මේ දෙකෙන් මේ ඔක්කොම වැඩි වෙන්න ඕනේ. හරිද? ඒකට එකතු කරන්න කියලා තව න්‍යාසයක් දීලා තියෙනවා. හරිද? න්‍යාස එකතු කරද්දී ඝන සමාන වෙන්න ඕනේ. පීලි ගන්නයි තියර ගන්නයි අනිවාර්යෙන් සමානයි. ඍණ 1යි 4යි 2යි y. මේක 2 මේක y. එකතු කරපුවාම උත්තරේ අපිට හම් වෙනවා. එයා දීලා තියෙනවා x උයි 12යි බිඳුවේ 4යි කියන එක හම්. ඒක ඔයගොල්ලෝ මේක ඇතුළ වැඩි කරපුවම දෙවරක් 3 6යි, දෙවරක් 4 8යි, දෙවරක් ඍණ 1 ඍණ 2යි, දෙවරක් බිඳුව. ඕක හම්. ඒකට එකතු කරන්න ඕනේ මෙතන න්‍යාසය. ඍණ 1යි 4යි 2යි y එකතු කරපුවාම මේක හම් වෙනවා. මොනවාද? x 12යි බිඳුවයි 4. මෙයයි එකතු කරපුවාම නේද? මෙයයි එකතු කරපුවාම අපිට හම් වෙනවා මොනවාද? 6යි ඍණ 1යි එකතු කරපුවාම 5යි. 6න් එකක් අඩු කරපුවාම 5යි. එතන 8යි 4යි එකතු කරපුවාම 12යි. ඍණ 2යි එකතු කරලා ඍණ 2කට ධන 2 කැපිලා කියලා බිඳුව. බිඳුවයි y එකතු කරපුවාම 4ක් එනවා. එහෙනම් මෙතනට ඇවිල්ලා 4ක් එනවා. එතකොට ඕක දිහා බලපුවාම x 12යි මෙතන බිඳුවයි 4යි. බලපුවාම එහෙනම් x වලට තියෙන්නේ තේනද? x වලට ගණන් කීයද ඇවිල්ලා තියෙන්නේ? x සමානයි 5යි. ඒක හරි. y වලට මෙතන 4ක් තියුණාට තමයි බිඳුවයි 4යි එකතු කරපුවාම තමයි 4 හැදෙන්නේ. එහෙනම් y වලට එන්න ඕනේ මෙතනට කීයද ඇවිල්ලා තියෙන්නේ? මෙතනට තියෙන්න ඕනේ 4. එහෙනම් y සමානයි 4 කියලා තමයි මෙතන සමාන කරලා අපිට එහෙම ගන්න බෑ. නමුත් අපිට පේනවා නේද බිඳුවට y එකතු කරපුවම 4 වෙන්න නම් එහෙනම් y වලට තියෙන්න ඕනේ 4. එහෙනම් බිඳුවට 4ක් එකතු කරලා තමයි 4. ඒ නිසා y වලට එන්න ඕනේ 4. හරිනේ? ඊළඟ බලන්න 20 වෙනි ගන්න තියෙනවා. හරිද? මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඒක ABC කියලා නම් කරලා තියෙනවා. හරිද? මෙතන දීලා තියෙනවා AB AC BC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් PQR කියලා දීලා තියෙනවා. එතකොට මේ පාදයේ මධ්‍ය ලක්ෂය P මධ්‍ය ලක්ෂය කිව්වම සමාන කොට මේ පාදයේ මධ්‍ය ලක්ෂය Q
සහ මේ පාදයේ මධ්‍ය ලක්ෂය. ටික යා කරලා තියෙනවා. හරිද? දත්ත හරියට ලකුණු කරා. ලකුණු කරලා මේ කියනවා මේ තොරතුරු අනුව පහත ප්‍රකාශන නිවැරදි නම් ඉදිරියෙන් කොටුව තුල හරි ලකුණ යොදන්න කියලා තියෙනවා. ඒකට පළවෙනි එකේ දීලා තිනවා PQR ත්‍රිකෝණයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් 4න් පංගුවකි. ඒකට මේකෙදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේක එහෙම මොකක්ද දැන් මෙහෙම අඳපුවම අපිට එන අදහස කියලා. ඔයගලන්ට හොඳටම දන්නවා මේ ත්‍රිකෝණයේ මේ පාදයේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා නේද? මේ පාදයේ මධ්‍ය ලක්ෂයට රේඛාවක් ඇඳපුවාම නේද? මේකට මේක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. මේ පාදයට මේ පාදෙ මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. සහ මේ පාදයෙන් භාගයකට සමාන වෙනවා. එහෙනම් මේක ඉරි කැලි එකයි දෙකක් ගන්න තියෙනවා. මේකටත් මේ පාදයට මොකද වෙන්නේ? සමාන. මේ පාදයයි නේද? මේකෙන් භාගයක් වෙනවා. උදාහරණයක් විදිහට මේක මේ මුළු පාදෙම 10යි නම් මේක 5යි කියලා තමයි කරන්නේ. එතකොට මේක පාදයක් 5ක් වෙනවා. මේ 10න් භාගයක් 5ට සමානයි. ඒ වගේම මෙතන අපි මේ පාදයේ මධ්‍ය ලක්ෂය ඉඳලා මේ පාදයේ මධ්‍ය ලක්ෂයට මේ රේඛාව අපි ඇඳපුවාම මේ පාදයට මේ පාදේ මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. සහ මේ පාද කෑල්ලට මොකද වෙන්නේ? සම්බන්ධයක් තියෙනවා. එහෙනම් මේකටත් අපි කෑල්ල දෙකක් ගන්න. මේ පාදයේ 20යි කිව්වනම් මේක 10යි. එහෙනම් මේ පාදේ සහ අන්තිම එක මේ ත්‍රිකෝණය අපි සලකපුවාම මේ පැත්තට සලකපුවාම මේ පාදයේ මධ්‍ය ලක්ෂය ඉඳලා මේ පාදයේ මධ්‍ය ලක්ෂයට රේඛාවක් ඇඳපුවාම මේ පාද කෑල්ලට සමාන්තර වෙනවා. මධ්‍ය ලක්ෂ ක්‍රමයේ වටේටම කරකවන. එහෙනම් මේ පාදයෙන් භාගයක් මේ පාදයට සමාන වෙනවා. එහෙනම් කොහොම හරි. එතකොට ඔයගොල්ලන්ට හොඳට පේනවා මේ ත්‍රිකෝණය ගත්තාම මේ රෝමි ලක්කම් 5 වගේ දාලා තියෙන හැඩයයි රෝමි ලක්කම් 2යි රෝමි ලක්කම් 1යි තියෙන ත්‍රිකෝණයක්. මේක ගත්තාම රෝමි ලක්කම් 5යි රෝමි ලක්කම් 2යි රෝමි ලක්කම් 1යි රෝමි ලක්කම් 5යි රෝමි ලක්කම් 2යි රෝමි ලක්කම් 1යි මේ ත්‍රිකෝණය මේකත් එහෙම 5යි. එහෙනම් මේ ත්‍රිකෝණ ටික පාද වලින් සමාන වෙනවා නම් ත්‍රිකෝණ 1යි 2යි 3යි 4යි ත්‍රිකෝණ 4ම අංග සම වෙනවා. ත්‍රිකෝණ 4ම අංග සම වෙනවා නම් වර්ගඵලයනොත් සමාන වෙනවා. එහෙනම් මේ මැද තියෙන ත්‍රිකෝණය නේද? මේ ලොකු ත්‍රිකෝණය මේ වගේ සමාන කොටස් 4කට බෙදලා තියෙන්නේ. එහෙනම් එයා අපිට පළවෙනි එකට කියන්නේ PQR ත්‍රිකෝණයේ වර්ගඵලය ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් 4න් පංගුවක්. එහෙනම් ඒක හරි. නේද? මේ PQR කියන ත්‍රිකෝණය මේ ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් 4න් පංගුවක්. ඒක හරි. දෙවෙනි එකට කියනවා BPRQ. බලන්න. BPRQ. මේක සමාන්තර රාශිය. හරිනේ? නේද? ඇයි මේ පාදයට සමාන්තරයි. මේ පාදයට සමානයි. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයි නම් ඒක සමාන්තර රාශියක්. එහෙනම් ඒකත් හරි. අන්තිම එක බලන්න. PQR කියන මේ ත්‍රිකෝණය ABC කියන ත්‍රිකෝණය ගත්තාම PQR ත්‍රිකෝණයේ පරිමිතිය ABC ත්‍රිකෝණයේ පරිමිතියෙන් 4න් පංගුවක්. එහෙම වෙන්නේ නැහැ නේ පුතේ. නේද? බලන්න. නේද? මේක අපි 5යි මේක 5යි ගත්තොත් මේ පාදේ 5යි. මේ පාදය 8යි මේ පාදේ 8යි ගත්තොත් මේ පාදේ 8යි. මේ පාදේ 7යි මේ පාදේ 7යි ගත්තොත් මේ පාදේ 7යි. ඔයගලන්ට පේනවා 4න් පංගුවට මේ හරියටම භාගයක් වෙනවා. මේ පාද ටික ඔක්කොම එකතු කරාම මේ 8 ඒවා 2යි 5 ඒවා 2යි 7 ඒවා 2යි. මෙතන 7යි 8යි 5යි. ආයෙ කියන්නේ 4 ගුණයක් නෑ. මේ පාදය නේද? මේ ත්‍රිකෝණය වගේ මේ ලොකු ත්‍රිකෝණය දෙගුණයක්. 4 ගුණයක් කියලා කියනවා. 4න් පංගුවක් කියලා තියෙනවා ඇතුලේ. ඇතුලේ එක නම් ලොකු එක වගේ ඒකෙන් භාගයයි. තේරුණාද? එහෙනම් 4න් පංගුවක් වෙන්නේ නැහැ. ලොකු ත්‍රිකෝණයෙන් දෙකෙන් එකක් එන්නේ. එහෙනම් අන්තිම කතාව වැරදි. තේරුණාද? සමහර මිනිස්සු ටක්ටික් ටුක් නෑ ගණන් වල. ඒකින්ද ඒව නම් කරන්න ලෑස්ති වෙන්න එපා. නිකන් ඔහේ දාලා තියනවා තමුන් හිතන විදියට
තර්ක ගොඩනගන්න. ගණන් කියන જાති හදන. ඔයාලා ගණන් හදන්න ලෑස්ති නැත්නම් හරියන්නේ නැහැ ඒකයි මම කියන්නේ. alright. ඊළඟට අපි බලමු ඒක දීලා තියෙනවා රූපේ දැක්කන මීටර් දෙකක් දිග ඍජු කොණාශ්‍ර ලෝහ දණ්ඩක. ඍජු කොණාශ්‍රාකාර ලෝහ දණ්ඩක් තියෙනවා. හරිද? මීටර් දෙකක් දිගයි. 2 මීටර. මීටර් 2 කියන්නේ සෙන්ටිමීටර මම දන්න විදිහට 200යි. සමහර මිනිස්සුන්ට සෙන්ටිමීටර 200 එක ඒව නෑ ආ. මීටර් 2 කියන්නේ සෙන්ටිමීටර 200. මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100. ලෝහ දණ්ඩ පරිමාව හැදෙන හැටි ඔයගොල්ලෝ දන්නවනේ. හරස්කඩ වර්ගඵලය දිගින් වැඩි කරලා ඉන්නේ. හරස්කඩ වර්ගඵලය අපි x කියලා ගත්තොත් මේක මේ දිගින් වැඩි කරලා තමයි පරිමාව වෙන්නේ. එහෙනම් පරිමාව දීලා තියෙනවා 2000 ඝන සෙන්ටිමීටර කියලා. 2100. 2100යි ඝන සෙන්ටිමීටර. එතකොට මේක අපි මීටර තියාගෙන හදන්න බෑ. මේකත් අපි සෙන්ටිමීටර වලට ගෙනිච්චොත් තමයි පරිමාව ඝන සෙන්ටිමීටර වල ඉන්නේ. එහෙනම් හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් සොයන්න. එහෙනම් අපි දන්නවා හරස්කඩ වර්ගඵලය අපෙන් ආන්නේ. එහෙනම් හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග කියන්නේ පරිමාව. එහෙනම් x වැඩි කිරීම දිග කියන්නේ 200යි සෙන්ටිමීටර වැඩි කරපුවාම 2100යි ඝන සෙන්ටිමීටර වලට සමානයි. එහෙනම් හරස්කඩ වර්ගඵලයේ x අපෙන් ආන්නේ 2100යි ඝන සෙන්ටිමීටර මේ 200යි සෙන්ටිමීටර මේ පැත්තේදී බෙදීම. මෙතන සෙන්ටිමීටර වලට එකක් කැපිලා මෙතන එකක් කැපිලා දෙකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර. එකකත් හරියට සුළු කරා ගන්න. මේ බිඳුවකට මේ බිඳුවක් කැපෙනවා. දෙවරක් එකයි 21කට දෙවරක් 10.5. එහෙනම් x සමානයි 10.5යි වර්ග සෙන්ටිමීටර. හරස්කඩ වර්ගඵලය කියලා ලියන්න. හරස්කඩ වර්ගඵලය 10.5යි वर्ग सेंटीमीटर. ठीक है ना? ඊළඟ බලන්න 23 වෙනි ගන්න 22 වෙනි ගන්න. ඒක දීලා තියෙනවා A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක සිත් දෙකක් නේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි නම් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මොකක්ද කියන්නේ? ඒ සිද්ධීන් වලට පොදු අවයව නැහැ. නේද? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකයි නම් මොකක්ද අපි ඉගෙනගෙන තියෙන්නේ? මේ දෙක කොහොම තියෙන්නේ? A හා B වියුක්ත කුලක දෙකක් වෙන වෙලා තියෙන්නේ. එහෙනම් මේකට ලියන සම්බන්ධය තමයි හරිද? A එකතු කිරීම B සමානයි A මේල B. A මේල B කියන්නේ A ටයි B ටයි ඔක්කොම අවයව ටික කියන්නේ A එකතු කිරීම B. ඒකට මේකේ මෙතනට n දාපුවම A වල තියෙන අවයව ගන්න B වල තියෙන අවයව ගන්නට එකතු කරපුවාම A මේල B වල තියෙන අවයව ගන්නට සමානයි. මේක නියත අවකාශය ns වලින් බෙදපුවාම මෙයාවත් අපි බෙදනවා ns මෙයාවත් අපි බෙදනවා ns. නියත අවකාශයෙන් බෙදපුවාම n බෙදීම ns කියන්නේ ඔයගොල්ලෝ දන්නවා pa. ඒ සිදුවීමේ සම්භාවිතාව. එකතු කිරීම මෙතනත් එනවා pb සමානයි මෙතන එනවා p a මේල b. ඕක තමයි ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක අවස්ථාවකදී නේද සම්බන්ධ. මේක ගන්න දීලා තියෙන උත්තර. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඕනම එකකට ගැළපෙන එකකට අපි ලියන එක සම්බන්ධය ඔයගොල්ලෝ දන්නවනේ. අපි දන්නවා නේද? P A මේල B. P A මේල B සමානයි
PA ධන PB ඍණ PA ඡේදන B කියලා ලියනවා. බය නැතුව මේක ඕනම එකකට ගැලපෙනවා. මේක යන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකය විතරයි මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. මේක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක වුණත් නැති වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක දාලා මේක සුළු කරපු ගමන් මෙතනට බිඳුව ආපු ගමන් ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේක ඇවිල්ලා ඡේදනය වෙලා නැහැ, පුදුව වේව නැහැ. එහෙනම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරකද කියලා අපෙන් ගන්න දෙයක් ඇහුවොත් මේක පාවිච්චි කරන්න යන්න බෑ. පාවිච්චි කරන්න බෑ. පැහැදිලිද? හරි. එහෙනම් මේකට ආදේශ කරපු ගමන් මේවා ටික ආදේශ කරපුවම මේක බිඳුවක් වුණ ගමන් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක. right. එහෙනම් මේකේ දැන් අපිට දීලා තියෙන එකේ PA දීලා තියෙනවා 4න් 1යි. PB දීලා තියෙනවා 3න් 1යි. එහෙනම් P A මේල B ය. ඉතින් ඔක බොහොම ලේසියෙන් සුළු වෙනවා. 3 4 කුඩා බදුනාකාරය 12යි. 12ට 4 ඒවා 3යි 3 වරක් 1 3යි 12ට 3 ඒවා 4යි 4 වරක් 1 4යි. P A මේල B මෙතන එකතු කරපුවම P A මේල B සමානයි 4යි 3යි එකතු කරපුවම 7යි 12ට 7යි. ඔක තමයි උත්තරේ. හරි. විසිතුන් වෙනි ගන්න බලන්න. ඒකේ දීලා තියෙනවා මේ වගේ වෘත්තයක් ABCD වෘත්ත චතුරාශ්‍රයේ ABCD වෘත්ත චතුරාශ්‍රයක් දීලා තියෙනවා මේ විදිහට. ABCD මේ ABCD කියන වෘත්ත චතුරාශ්‍රයේ AD හා BC පිළිවෙලින් E හා F තෙක් දික් කර ඇති අතර DC සමාන්තරයි EF කියලා දීලා තියෙනවා. එමුණ දීලා තියෙන්නේ මේ පාදයයි මේකයි දික් කරලා තියෙනවා. හරිද? මේකයි දික් කරලා තියෙනවා. හරිද? දික් කරපුවාම මේ පාදයට ඔහොම තමයි දීලා තියෙන්නේ. මෙතන E දීලා තියෙනවා, මෙතන F දීලා තියෙනවා. මේකට මේක සමාන්තරයි කියලා දීලා තියෙනවා. එමනේ? ඔව් තමයි. මේ කොණය y කියලා දීලා තියෙනවා. හරිද? පළ දීලා තියෙනවා මේ කොණය 2x කියලා, මේ කොණය x කියලා දීලා තියෙනවා. ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා x y තමයි අපෙන් අහලා තියෙන්නේ. ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවෙන් කැපුණාම මේ අතර u අකුර හැදෙනවා. හැදුනහම මේ කෝණ දෙක එකතුව 180ක් වෙනවා. මේවට කියනවා u අකුර හැඩයට තියෙන ඒවාට මිත්‍ර කෝණ කියලා. සහ මේ පැත්තටත් ඒකම තියෙනවා. එහෙනම් මේකත් ඔයගලන්ට පේනවා සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවෙන් කැපුණාම මේ කෝණ දෙක එකතුව 180ක් වෙනවා. 2x ධන x සමානයි 180යි මිත්‍ර කෝණ. එහෙනම් 3x සමානයි 180යි x බලන්න 180 බෙදෙනවා අපි 3ෙන් 180 3ෙන් බෙදපුවම අපිට හම්බ වෙනවා අංශක 60යි. ඉමනේ y බලන්න අපිට බොහොම ලේසියෙන් හදන්න පුළුවන් නේද? ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා වෘත්ත චතුරාශ්‍රයක මේක ඇවිල්ලා වෘත්ත චතුරාශ්‍රය. මේ වෘත්තය මත තියෙන පාදයක් දික් කරපුවම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් y සමානයි 2x වෙනවා. y සමානයි 2x වෙනවා. වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණ. හරිද? ලියන්න. එහෙනම් අපිට දන්නවා y සමානයි 2x වලට අපි හොයාගෙන තියෙනවා 60යි. y සමානයි 60 දෙකක් 120යි. එහෙනම් y වල උත්තරේ ලැබෙනවට කරන්න දෙයක් නැහැ. එවනේ? එහෙනම් x කියන කෝණය y කියන කෝණය. පැහැදිලි? right. ඊළඟ බලන්න පුතා. මම පොඩ්ඩක් ඉක්මනට කරගෙන යන අවුලක් නැහැනේ.
මාරු ගණන් නෑ මේවල. ඊළඟ එකේ දීලා තිනවා 24 වෙනි ගන්න PQ යනු AB ට නියත දුරකින් පිහිටි ලක්ෂයක පතේ වේ. PQ කියන එක බලන්න. AB කියන එකත් බලන්න. නියත දුරකින් පිහිටි ලක්ෂයක පතේ වේ. නේ? ඒකට මේව තමයි එක දීලා තියෙන්නේ. ඒවනේ කොහොමද? AB කියලා දීලා තියෙනවා. PQ. මෙහෙම PQ කියලා දීලා. ඉතින් ඔයගලන්ට පේනවා AB ට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ. ඒක නිසානේ ඒකට සමාන්තරව තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ කියන්නේ ඒ රේඛාවට දෙපැත්තෙන් පිහිටි ඒ රේඛාවට සමාන්තර දෙපැත්තෙන් පිහිටි රේඛා දෙකක්. මේ දෙන්නගේ අතර ලම්බක දුර අනිවාර්යෙන් සමාන විය යුතුමයි. ඔක තමයි සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ දීලා තියෙන්නේ. ඒතකොට ඒකේ දෙපැත්තම දීලා නැහැ. එක පැත්තක් දීලා තිනවා. ඔයගොල්ලෝ ඊට පස්සේ කියලා තියෙනවා PT අවුද A හා Q ට සමතුලින් පීටන ලක්ෂයක පතේ ලබා ගන්න. A හා Q ට A හා Q කියන ලක්ෂ දෙකක් ගැන එතකොට කියන්නේ. A හා Q ට සමතුලින් පීටි ලක්ෂයන්ගේ පතේ කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ නේද? මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදය. නේ එනම් මේ ලක්ෂ දෙක යා කරනවා මේ විදිහට රේඛාව. ඒක ලම්බ සමච්ඡේදකන්ති කව කට්ටේ තුන මෙතනින් කියලා මේ පැත්තට චාපයක් කපන්න මේ පැත්තට එකක් කපන්න. ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙතනින් කියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපන්න. මේක යා කරන්න කරුණා කරලා සමච්ඡේදනය වුණා කියලා දාන්න ලම්බක වුණා කියලා දාන්න. එහෙනම් නැත්තම් අපිට යම්කිසි අඩුපාඩුවක්. හරිද? A හා Q ට සමතුලින් පිහිටි ලක්ෂයක පතේ ලබා ගැනීමට කළ යුතු නිර්මාණය අදින්න. එතකොට මේකේ මොනවාද කියන්නේ? අවද? මට බලන්නකෝ. මම ඉතුරු චුට්ටක් කරලා ඉවරලා වට කියන්නම් ආ. ඊට පස්සේ මේකේ මේ අදාළ ස්ථානය ගන්න ඕනේ පුතා. දැන් මේ දෙන්නට සමතුලින් ගියාම මේක කොහොම උඩට යන්න ඕනේ. මේ රේඛාව කොහොම එන්න ඕනේ. ඔය අවශ්‍යතා දෙකම සපුරන ලක්ෂය තියෙන මෙතන. නෑද කියන්නේ? නේද? ඒ කියන්නේ PQ යනු AB ට නියත දුරකින් පිහිටි ලක්ෂයක පතේ කියලා දීලා තියෙනවා. හරිද? එම පතය මත පිහිටියා වූ එම පතය මත පිහිටන්නා වූද A හා Q ට සමතුලින් පිහිටන්නා වූද ලක්ෂයක් ලබා ගැනීමට කළ යුතු නිර්මාණය දල සටහනක දක්වා එම ලක්ෂ්‍ය M ලෙස දක්වන්න. එතකොට ඔයගලන්ට පේනවා මේ පතය මත පිහිටලා තියෙන්නත් ඕනේ. එහෙනම් මෙතන තමයි M වෙන්නේ. හරිද? මෙතන ඉඳලා මොකද වෙලා තියෙන්නේ? මේ තැන් දෙකටම මෙතන ඉඳලා A ටයි Q ටයි හරියටම සමදුරින් තියෙන්නේ. මේ දුරවල් දෙක සමානයි. හරිද? මේ පතේ මතක් පිටලා තියෙන්නේ. ඒකින්ද M කියන එක උතරින්. හරි මම ආයෙත් අදලා පෙන්නන්නම් නා. බලන්නකෝ. මේක තමයි තියෙන්නේ. අද යා පොඩ්ඩක් කිලින් අදපුවාම එක පොඩ්ඩක් ලීසියෙන් එනවා ටක් ගාලා මම අර පොඩ්ඩක් ඇලේට ඇඳලා ඔයගලන්ට පෙන්වුවේ. ඒක බලන්නකෝ. A කියන ලක්ෂයයි B කියන ලක්ෂයයි මෙතන තියෙනවා. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි මේක PQ. උඩ තමයි තියෙන්නේ. ඒක කියනවා PQ යනු AB ට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ. හරිනේ? සමාන්තරව තමයි තියෙන්නේ. ඒක පැහැදිලිද? ඊට පස්සේ කියනවා එම පතේ මත
පීටන්නා වූ. ඒ කියන්නේ මේ පතය මත පීටන්නා වූ. පතය කියලා දුන්නේ අපිට ඒකනේ. ඒක මත පීටන්න ඕනි. A හා Q ට සමදුරින් පීටන්න ඕනි. ඒතකොට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ලක්ෂ දෙකකට සමදුරින් පීටි ලක්ෂයන්ගේ පතය. තේරෙනවද? මේක XY කිව්වා නම් මේ ලක්ෂ දෙකකට සමදුරින් පීටි ලක්ෂයන්ගේ පතය කියන්නේ ඒ ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදය. නේද? මෙතන දිලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපුවා ඒක වෙනස් කරන්නේ නැතුව මේ පැත්තට කපුවා මේ පැත්තට කපුවා සමච්ඡේදනය වෙනවා අංශ කණුවක්. එහෙනම් මේ ඕනම තැනක ඉඳලා මේ ලක්ෂ දෙකට තියෙන දුරවල් හැම වෙලාවෙම සමානයි. මෙතන ගත්තත් මෙතන ඉඳලා මෙයාටයි මෙයාටයි තියෙන දුර සමානයි. මෙතන ගත්තත් මෙතන ඉඳලා මෙයාටයි මෙයාටයි මෙතන ගත්තත් හරි. මේ දෙන්නටම දුර සමානයි. ඕනම තැනක් මේක මත ගත්තොත් එයාට තියෙන දුරවල් සමාන වෙනවා ඒ විදිහට. එහෙනම් ලම්බ සමච්ඡේදකේ තමයි අපි අඳින්න ඕනි. ඇයි? A හා Q ට සමදුරින් පීටි ලක්ෂයන්ගේ පත. A හා Q ට සමදුරින් පීඩන ලක්ෂයක් ලබා ගැනීමට කළ යුතුයි. එහෙනම් ඔයගොල්ලෝ මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය කව කට්ට තුඩ උතනින් තියලා මෙන්න මේ A වලින් තියලා මේ පැත්තට ඡාපයක් කපන්න මේ පැත්තට එකක් කපන්න. හරිද? සහ ඒක වෙනස් කරන්නේ නැතුව Q වලින් තියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. කපලා මේක යා කරන්න. යා කරපුවම මේ රේඛාව සමාන කැලි දෙකකට කැඩෙනවා අංශක 90ක් වෙනවා. මේකේ අදාළ ලක්ෂ්‍ය ලබා ගන්න මේක පොඩ්ඩක් උඩට දික් කරන්න. දික් කරපුවම මේ P කියන රේඛාවත් උඩට දික් කරන්න. තේරුණානේ? P කියන රේඛාවත් උඩට දික් කරන්න. ඒක මෙතන තමයි ඔය M කියන ලක්ෂ්‍ය. හරි. right. බලන්නකෝ ඊළඟ එක. ඊළඟ එකේ දීලා තියෙනවා ඔයගලන්ට මෙන්න මේ විදියට සමුචිත සංඛ්‍යාත වක්‍රය. ඒ සමුචිත සංඛ්‍යාත වක්‍රය හරියට කියවන්න පුතා. ඔයගලන්ට පෙන්නනවා මෙතන 10යි 20යි 30යි 40යි ආදි වශයෙන් දීලා තියෙනවා. හරිද? මෙතන 10 දීලා තියෙනවා. ඊට පස්සේ 20 දීලා තියෙනවා 30 40 ආදී වශයෙන් ඔබ දීලා තියෙනවා. හරිද? 40 දී 40 තියෙනවා. 40 දී 40 කියන එක තියෙනවා. හරියට කියවන්න. සහ 20 දී කීයද තියෙන්නේ? 30 දී තියෙනවා 21ක් විතර තියෙනවා. 30 දී 21ක් විතර තියෙනවා. 30 දී 21ක් විතර තියෙනවා. 20 දී තියෙනවා 15ක් විතර. 10 දී තියෙනවා 10ක්. ඔබ තමයි තියෙන්නේ. මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය අපි අඳපුවම ඒක නිකන් මෙන්න මේ වගේ හැඩයට එන්නේ. කෙලින් රේඛා අඳින්න එපා නිකන් මේ වගේ පණුවෙක් වගේ එන්නේ. එතකොට මෙතන තියෙන මේක තමයි Q1 කියන මේක තමයි Q2 කියන එක මේක තමයි Q3 කියන එක. මොකද මේ 40 ඉන්නේ දත්ත තියෙන එක බෙදුනහම ඔක තමයි. එතකොට Q2 කියලා කියන්නේ මෙතනගේ ඊට සාපේක්ෂව මෙතනගේ තමයි Q2ට එන්නේ. Q1ට එන්නේ මෙතන තියෙන අංගේ. Q3ට අපිට හම්බෙන්නේ මෙතන ඉඳලා මෙතනට කියවෙන අංගේ. ඒක හරියට තමයි කියව ගන්න. පළවෙනි චතුර්ථකය, දෙවෙනි චතුර්ථකය, තුන්වෙනි චතුර්ථකය. පළවෙනි චතුර්ථකය කියලා කියන්නේ නේද? දෙවෙනි චතුර්ථකය කියලා කියන්නේ මධ්‍යස්ථය. පළවෙනි චතුර්ථකයයි තුන්වෙනි චතුර්ථකයයි අපි පාවිච්චි කරන්නේ මොකක් හොයන්නද? අන්තස් චතුර්ථ පරාසය හොයන්න. ඒතර ඒකේ 125ක දත්ත මෙතන තියෙනවා. මෙතන 125ක දත්ත තියෙනවා. මෙතන 125ක දත්ත තියෙනවා. ඉතුරු 125 දත්ත ටික මෙතන තියෙනවා. ඒතර අන්තස් චතුර්ථ පරාසය කියන්නේ මේ 150ක දත්ත තියෙන හොඳම කොටස. එමුනේ 150ක දත්ත තියෙන හොඳම කොටස. එහෙනම් අන්තස් චතුර්ථ පරාසය
හරිද? පරාසය කියන්නේ Q3න් Q1 අඩු කරන්න. Q3 කියන්නේ මෙතනට කියවනාගේ 21ක් විතර එන්නේ. Q1 කියන්නේ 10යි. 21න් 10ක් අඩු කරපුවම අන්තස්ථතුක පරාසය 11යි කියලා එනවා. ඒ කියන්නේ 50ක හොඳම දත්ත ටික තියෙන නිමානිත අගය. හරිද කියන්නකෝ? right එහෙනම් පුතා